The time is 7:00 p.m. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවියන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමග පවතිවා. අද සමිදානන් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන දිනේ හෙවත් මහ බ්‍රහස්පතින්දා දින සිහිපත් කරයි. මේ විශේෂිත වූ සිදුවීම තුළින් ස්වාමින් වහන්සේ අපගෙන් ඉල්ලා සිටින්නේ උන්වහන්සේ සිහි කිරීම පිණිස දිව්‍ය යාගයන් නොකඩවා සිදු කිරීමටයි. තවද සිහි කිරීම යනු ජේසුස් ස්වාමින් වහන්සේ ජීවත් වූ ආකාරයෙන්ම ප්‍රේමයේ පරිත්‍යාගය හා සමාව දීමේ දීපේවතක් ගත කිරීමයි. ගෝලයන්ගේ පාදදෝවණය තුළින් නිහතමානීකම හා බැහැපත් වීම යන ගුණාංග අප ජීවිතයන්ටද එකතු කර ගැනීමට උන්වහන්සේගේ ක්‍රියාව තුළින් ඔප්පු කර පෙන්වා දුනි. එලෙසම අද දින විශේෂාකාරයෙන් පූජා ප්‍රසාදය තුමන්ලා වෙනුවෙන් අපි යදිමු. තවද දේව සේවය වෙනුවෙන් තරුණ දූපුතුන් කැඳවන ලෙසට අයදිමු. මේ සෑම දෙයක්ම දෙවියන් වහන්සේ තුල අයදිමින් මේ උතුම් වූ දිව්‍ය යාගයට බැතිස් දින සහභාගී වෙමු. ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි දිව්‍ය සප්සාද වහන්සේ ස්ථාපිත කළ අද දිනේ අපි මේ දිව්‍ය පූජා යාගයට සහභාගී වෙන්න පැමිණ තිබෙනවා. අපි මොහොතක් නිහඬව අපගේ පාපිෂ්ඨකම අපගේ දුබලකම විශේෂයෙන්ම දිව්‍ය සප්සාද වහන්සේට එරෙහිව අපාතින් සිදු වුණු සෑම වරදක්ම ඒ සෑම දෙයක්ම මේ මොහොතේ නිහඬව සිහියට ගනිමින් ස්වාමීන් වහන්සේගේ කරුණාව සමාව අයද සිටිමු. සියලු බලඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පවකල බව කියවි සිතින් වචනේ ක්‍රියාවෙන් සහ අදපස් කිරීමෙන් බොහෝ පව කෙරෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. ඒ භාග්‍යවත් විත්‍යාගාන වෛතුමියද සියලු දූතයන් හා ශිරවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරමින් අමිත වෙලා සිටිමි.
සියලු බැලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. සුරලෝව දෙවි දොට මහිමය හිමි වේවා. ධනාත මිහිමත් සාමය හිමි වේවා. දෙවි හිමි පාරදි සුර රජිතාන පුන්බල දෙවි දුපියේ අපි ඔබ නම දෙමු තුති දෙමු පසස ඔබේ මහිමය සඳහා. ජේසු ක්‍රිස්තු හිමි පියතුමගේ බුදු දරුවෝ දෙවි හිමියනි දෙවි දුගේ බිරියාගේ ලෝකව දුරලනුයේ ඔබය අප වෙත කරුණා කළ මැනවි. ඉදිරිය ඔබ ප්‍රියතුමගේ දකුණේ අප අය දුම පිළිගත මැනවි. බුදු ඔබ පමණිය සුදු වනුයේ ඔබ පමණිය සමිදා ඔබ පමණිය උදු අතිඋතුමා. ජේසු ක්‍රිස්තු සුදු සුසුමන්හා දෙවි පියතුමගේ මහිමේ වැඩ හිඳිනා. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනිය වහන්සේගේ පුත්‍රයාණන් අප නිසා දිවි පිදීමට පෙර නවගිසුමේ යාගයත් ඔවුන් වහන්සේගේ දයා භෝජනයත් සුද්ධ සභාවට දානය කළ සැටි සමරමින් මේ පරිශුද්ධ භෝජන මංගල්‍යය පවත්වන අප ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටි කරන අයදුමට සවන් දුන මැනව. ඒ මහත් අභිරහස මගින් ඔවුන් වහන්සේගේ ජීවනයේ හා දයා ස්නේහේ පූර්ණත්වයෙන් තෘප්තිමත් වීමට අපට වරම් දුන මැනව. මෙකී දේව මහා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූ ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. නික්මයාම පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ මිස්ර දේශයේදී මෝසෙස් හා ආරෝන්ට කතා කොට මෙසේ වදාළසේක. මේ මාසය හැම මාසයකටම මුල් මාසය විය යුතුය. අවුරුද්දේ පළමු වන මාසයද විය යුතුය. නුඹලා මුළු ඊශ්‍රායල් ජනතාව අමතා මෙසේ නිවේදනය කළ යුතුය. මේ මාසේ දසවන දින හැම මිනිසෙක්ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයා ගත යුතුය. යම් ගෙදරක වැසියන්ට එක් බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන් අසල්වැසි ගෙදර අයගේ සංඛ්‍යාව අනුව ඊට හවුල් කරගත යුතුය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන ගිනිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුවය. නුඹලා ගන්න බැටළු පැටවා කැලැල් රහිත අවුරුද්දක් වයස ඇති පිරිමි සතෙකු විය යුතුය. තවද බැටළුවන් හෝ එළුවන් හෝ අතරින් එවැනි එකෙකු තෝරාගත හැකිය. මේ මාසයේම
14 වන දින දක්වා ඌ තබාගෙන එදින සවස රැස්වන මුළු ඊශ්‍රායල් ජනතාව ඌ මැරිය යුතුය. ඉන්පසු ඌගේ ලෙයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදරේ දොරේ උළුහව් කණු දෙකේද උළුවස්සේ උඩලියේද තැවරිය යුතුය. එම රාත්‍රියේදී උගේ මාංශ අනුභව කළ යුතුය. එය අනුභව කළ යුත්තේ මදගින්නෙන් පුලුස්සා නුමුහුන් රොටි හා තිත්ත පලා සමගය. තවද නුඹේ අනුභව කළ යුත්තේ මෙසේය. ඉඟපටිය බැඳ පහවල්ලා සැරයටියගෙන එය ලහිලහියේ අනුභව කළ යුතුය. මන්ද එය සමිදානන් වහන්සේ වන මාහට පවත්වන පාස්කුව බැවිනි. එදින රාත්‍රියේම මම මිසර දේශයේ මැදින් ගොස් එහි මිනිසුන්ගේ හා මුර්ගයන්ගේ කුළුඳුලන්ට පහර දෙමි. තවද මිසරයේ දෙවි දේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිදානන් වහන්සේය. නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායි සිටින බවට සලකුණක් වන්නේය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට ඒ මාරක දඩුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත. මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙසද සමිදානන් වහන්සේ වන මාහට මංගලෝත්සව දිනයක් ලෙසද පැවැත්විය යුතුය. තවද මතු සියලු පරම්පරාවලම එය සදහටම මංගල දිනයක්සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතුය. දේවචනය මෙසේය. ආසිරි කුසලාලයෙන් අපි සමිඳුන්ගේ රුධිරයට සහභාගී වන්නේමු. ආසිරි කුසලාලයෙන් අපි සමිඳානන්ගේ රුධිරයට සහභාගී වන්නේමු. සමිඳුන් මාහට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම්ද? මම ගැලවීමේ කුසලාන ගන්නෙමි. සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නේමි. ආසිරි කුසලාලයෙන් අපි සමිඳානන්ගේ රුධිරයට සහභාගී වන්නේමු. සදහවතුන්ගේ මරණය සමිඳුන් අභියස අගනේය. සමිඳුනි මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි. සැබවින්ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි. ඔබේ දාසියගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදුසේක. ආසිරි කුසලාලයෙන් අපි සමිඳානන්ගේ රුධිරයට සහභාගී වන්නේමු. මම ඔබට ස්තුති පූජාව පුදන්නේමි. සමිඳුන්ගේ නාමය අමතාය දින්නෙමි. එසේය සමිඳුන්ගේ මුළු සෙනග ඉදිරියෙහි ඔබේ බාරහාර ඉටු කරන්නේමි. ආසිරි කුසලාලයෙන් අපි සමිඳානන්ගේ රුධිරයට සහභාගී වන්නේමු. පාවුලතුමන් විසින් කොරින්තවරුන්ට ලියන ලද පළවෙනි හසුනෙන් කොටසකි. මා ඔබට ඉගැන්වූ මේ පිළිවෙතම සමිදානන් වහන්සේගෙන්ම ලැබුවෙමි. එනම් ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ
පාවා දෙනු ලැබූ රාත්‍රියේදී රොටියක් රැගෙන තුති කොට කඩා මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය මහා සීකිරීම පිණිස මේ කරන්නයි වදාළසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද රැගෙන මේ කුසලානය මාගේ රුධිරය පිහිටුවන නව ගිවිසුමය. යම් පමණ වර ඔබ මේන් පානය කරන්නෙහුද එපමණ වර මා සිහි කිරීම පිණිස මේ කරන්නයි වදාළසේක. ඔබ මේ පමණක් වර රොටි අනුභව කරන්නෙහුද මේ කුසලානේ පානය කරන්නෙහුද එපමණ වර ස්වාමින් වහන්සේ වඩිනතුරු ඔබ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නෙහුය. දේවචනය මෙසේය. දිව්‍යන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබට අලුත් පනතක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්නයි ස්වාමින් වහන්සේ වදාරනසේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක සුදෝජ්වාම්තුමන් විසින් දීන ලද දේව වාක්‍යය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. තමන් මෙලොවින් ඉක්ුත්ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගලයට පෙර ජේසුස් වහන්සේ දැනගත්සේක. උන්වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළසේක. අන්තිමය දක්වාම ඔවුන්ට ප්‍රේම කළසේක. රාත්‍රී භෝජනයේ වළඳන වේලාව පැමිණියේය. යක්ෂයා උන්වහන්සේ පාවා දීමට සීමෝන්ගේ පුත් ජුදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිනි. පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බවද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බවද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බවද දැන රාත්‍රී භෝජනයෙන් පසු උන්වහන්සේ නැගිට තම සලුව ගලවා තබා තුවායක්ගෙන ඉන වටා බැදගත්සේක. ඉන්පසු උන්වහන්සේ වාජනයකට වතුර වත්කොට ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත් තමන් ඉඳ බැදගෙන සිටි තුවායෙන් පිස දමන්නටත් පටන් ගත්සේක. උන්වහන්සේ සීමෝන් පේදුරු ළඟට ආ විට ස්වාමිනී ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක්දයි ඔහු ඇසීය. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මා කරන්නේ කුමක්දයි ඔබ දැන් නොදන්නේයයි. එහෙත් පසු ඔබට වැටහෙනු ඇතැයි වදාළසේක. එවිට පේදුරු මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි කීය. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මා ඔබ නොසේදුවොත් මා සමග සම්බන්ධකමක් ඔබට නැතැයි ඔහුට වදාළසේක. ඊට සීමෝන් පේදුරු ස්වාමිනී මාගේ පාද පමණක් නොව අද්ද හිසද සේදුව මැනවයි කීය. යේසුස් වහන්සේද ස්නානය කළ තැනැත්තේ මුළුමනින්ම පවිත්‍රය. පාද සේදීම හැර වූ තවත් සෝදනු ලබන්නට උවමනා නැත. ඔබද පවිත්‍රය. ඒත් හැම කෙනෙක්ම එසේ නොවෙති වදාළසේක. හැම කෙනෙක්ම පවිත්‍ර නොවෙති උන්වහන්සේ වදාළේ තමන් පාවා දෙන්නා කවරෙක්දයි දැන සිටි බැවිනි. මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල ඔවුන්ට මෙසේ වදාළසේක. මා ඔබට කළ දේ කෙමෙක්දැයි ඔබ දන්නාවුද? ගුරු දේවේනි ස්වාමිනී කියා ඔබ මාම තනනෝය. එසේ කීම හරිය මම එසේම වෙමි. ඔබේ ස්වාමින්ද ගුරු දේවයන්ද වන මම ඔබේ පාද සේදුවෙන් නම් ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මා ඔබට කළාක් මෙන්
ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. ස්වාමින් වහන්සේගේ සුභාරංචියේ සේය ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. වාඩි වෙමු අපි. ක්‍රිස්තුමන්තුල ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, පහුගිය කාලේ මුළු ලෝක ජනතාවගේම අවධානය දිනාගත් ඡායාරූපයක් ලෝක ජනමාධ්‍යයේ පළ වුණා. දැන් ඔබට මේ ඡායාරූපය දැන් දැක ගන්නට පුළුවන්. දැන් මේ ඡායාරූපේ ඉන්නේ වර්තමාන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපි දකිනවා යම් තැනැත්තෙක්ගේ පාද ඉබිනවා. ඒ තමයි සුඩානයේ ජනාධිපතිගේ පාද ඉබින්නට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්තරා මොහොතක ක්‍රියා කරනවා. මේක මේ නිකං ඡායාරූපයක් නෙමෙයි, මේක ඇත්ත සිද්ධියක්. ඒ වගේම අපි බලමු අනිත් ඡායාරූපය. මේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේමයි. අපි දන්නවා සුඩානය කියන එක මෑත වකවානුවේ දෙකට බෙදුණා, දකුණු සුඩානය උතුරු සුඩානය කියලා. ඉස්සෙල්ලා අපි දැක්කේ එක සුඩානයක, මට දන්නේ නැහැ උතුරුද දකුණද කියලා, එක සුඩානයක නායකයෙක්. මේ අනිත් සුඩානය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කාන්තාවක්. ඇගෙත් බිමට වැටිලා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇගෙත් පාද ඉබිනවා. මෙහෙම කරන්නට උන්වහන්සේට හේතු වුණේ මේ දකුණු හා උතුරු සුඩාන අතර යම් යුද්ධ ගැටීම් ඇවිලෙමින් තිබුණා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපි දන්නවා මුළු ලෝකෙම විශේෂයෙන්ම කිතුණු ආගමිකයන් පමණක් නෙවෙයි අනිත් අයත් ඉතාමත් උතුම් කොට සලකන ආගමික නායකයෙක්. නමුත් උන්වහන්සේ බැහැපත් වෙනවා මේ නායකයන් දෙන්න ඉදිරියේ වැද වැටිලා යමක් ඉල්ලන්න. ඒ තමයි ඔබ කරමින් ඉන්න යුද්ධය නතර කරන්න. මේ නායකයන් දෙන්නම කතෝලික. එතුමා සීලු දෙන මේ දේ සිදු වෙන්නේ මහා උත්සවයක් අවස්ථාවේ මහා ජනකායක් ඉද්දී, ඒ වගේම ඉතා විශාල නායකයන් පිරිසක් ඉද්දී එතුමා ඉතාමත් බැහැපත්ත මේ නායකයන් දෙන්නගේ දෙපා වැඳ ඉල්ලනවා යුද්ධය නතර කරන්න. දැන් අපි බලමු ඊට පස්සේ තව ඡායාරූපයක්. මේ කන්‍යාස්වරියක්, ඔබ මේක දකින්නට ඇති. මේක නම් සති දෙක තුනක් මේ දේ සිදු වෙලා. මේ තමයි මියන්මාරයේ මේ මොහොතේ මියන්මාරයේ හමුදා ආණ්ඩුවක් විසින් බලය අල්ලගෙන ඊට විරුද්ධව සාමාන්‍ය ජනතාව ලක්ෂ ගණන් පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරද්දී මියන්මාරයේ හමුදාව මේ ජනතාව කිසිදු ඇහිල්ලක් නැතුව වෙඩි තබා ඝාතනය කරනවා. දැනට 500 ගාණක් පෙබරවාරි මාසයේ ඉඳලා 500 ගාණක් මේ වෙනකොට මරලා තියෙනවා. දැන් මේ එක්තරා අවස්ථාවක මේ සිස්ටර්ගේ කොන්වන්ට් එක තියෙන ගමේ ඒ ජනතාව පාරට බහලා උද්ඝෝෂණය කරන අවස්ථාවකදී හමුදාව එනවා ඒ ජනතාවට වෙඩි තියන්න. මේ සිස්ටර් හමුදාව ඉස්සරහට ගිහිල්ලා ඔබ ඒ දකින්න විදියට දන ගහලා ඉල්ලා සිටිනවා මේ අහිංසක ජනතාවට වෙඩි තියන්න එපා. ඔවුන් ඉල්ලන දේ සාධාරණයි. ඔබ කරන දේ වැරදි. කරුණා කළා වෙඩි තියන්න එපා. ඔබට වෙඩි තියන්න අවශ්‍ය නම් මට වෙඩි තියන්න. මේ අහිංසක ජනතාවට වෙඩි තියන්න එපා කියලා මියන්මාරයේ තාමත්
ඒ ගැටුම් පවතිමින් යනවා මේ දවස්වල. මේ සිස්ටර් ඉල්ලා සිටිනවා හමුදාවෙන්. ඔබ දකිනවා හමුදාවේ සොල්දාදු දෙන්නෙකුත් ඔවුන්ටත් මේක දරා ගන්න බැරිව ඔවුන් දෙදෙනා සිස්ටර් ඉස්සරහා දන ගහලා ඔවුන් ජේසු පිටයි කියනවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, මේ මෑත වකවානුවේ අපේ ලෝකයේ සිදුවෙච්ච සත්‍ය සිදුවීම් මම මේ දෙක ඔබට පෙන්වන්න අදහස් කළේ අද අපි සමරන සිද්ධිය මේ සිද්ධි දෙක හා මනා ලෙස ගැලපෙනවා. අද අපි සමරන්නේ ජේසු අන්තිම රාත්‍රී භෝජනය පවත්වා ඒ අන්තිම රාත්‍රී භෝජනයේ අවස්ථාවේදී තමන්ගේ ගෝලයන්ගේ ශ්‍රාවකයන්ගේ පාද හොදනවා. දැන් සාමාන්‍යයෙන් ජේසු කියන ඒ දේව පුත්‍රයා, ජේසු කියන ගුරු දේවයා මේ ශ්‍රාවකයන්ගේ පාද සේදීම සඳහා උන්වහන්සේ නැමිලා පහත් වෙලා ඉතාමත් නිහතමානීව බැහැපත් වෙනවා. අද කීවීම කීවද්දී ඔබ හොඳට සවන් දුන්නා නම් බලන්න අද කීපෙ මෙන්න මෙහෙම කිව්වේ. පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බවද. දැන් මේ ජේසු හිතන විදිය මට දෙවියන් වහන්සේ සියල්ල පවරලා දී තිබෙනවා. තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බවද. තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බවද දැන. කියන්නේ උන්වහන්සේ හොඳටම දන්න උන්වහන්සේගේ දේවත්වය ගැන, උන්වහන්සේගේ දේව පුත්‍ර භාවය ගැන, උන්වහන්සේ හා දේව තාත්තත් අතර තියෙන සම්බන්ධය ගැන හොඳාකාරවම දැනගෙන ඊට පස්සේ කියනවා රාත්‍රී භෝජනෙන් පසු උන්වහන්සේ නැගිට තම සලුව ගලවා තුවායක් ගෙන ඉන වටා බැඳගත්සේක. මෙච්චර බලය දේවත්වයේ තියෙන ස්වාමීන් වහන්සේ බැහැපත් වෙනවා උන්වහන්සේගේ ශ්‍රාවකයන්. මේ ශ්‍රාවකයන් ඇවිල්ලා පූර්ණ අය නෙවෙයි. මේ වන විට එක්කෙනෙක් පාවා දෙන්න ඉන්නවා, තව එක්කෙනෙක් හඳුනන්නේ නැහැ කියනවා. එතකොට ඔක්කොම දාලා යනවා. මෙන්න මේ දුර්වල ශ්‍රාවකයන්ගේ පාද හොදන්න තරම් උන්වහන්සේ බැහැපත් වෙනවා. ඒ අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී. ප්‍රේමාන්තනේ එතකොට මේ දේ සිදුවන්නේ පළමු දිව පූජාව. අපි හැමදාම හෝ ඉරිදාට හෝ සහභාගී වෙන ඒ දිව පූජාවේ ආරම්භක දවසේ මහ බ්‍රහස්පතින්දා. එදා තමයි උන්වහන්සේ මේ සිද්ධිය මේ පාද සේදීම සිදු කරන්නේ. හරිනම් හැම දිව පූජාවකම අපි මේ පාද සේදීම සිදු කළ යුතුයි. සුද්ධ බයිබලයට අනුව. නමුත් ඒක ප්‍රායෝගිකව බෑ. ඒ නිසා අපි අවුරුද්දට සැරයක් මේ සිද්ධිය කරනු ලබනවා. හැබැයි ඒක අවුරුද්දට සැරයක් කරාට මේ ක්‍රියාවේ තියෙන ගැඹුරු අර්ථය දිව්‍ය පූජාවට සහභාගී වෙන දිව්‍ය සප්සාද වහන්සේ ලබන ඔබ මා තුල නැත්නම් අපි දිව්‍ය සප්සාද වහන්සේට දිව්‍ය පූජාවට ලොකු අගෞරවයක් කරනවා. අපි සමහර කාට පුංචි එකේ පල්ලිය පැත්තෙන් එහෙම දිව්වම අපි නවත්තලා හේ දිව්‍ය සප්සාද වහන්සේ ඉන්නවා ඔහොම දුවන්න එපා, කතා කරන්න එපා ඔහොම කියනවා. මතක තියාගන්න ඒ පුංචි එකාට ඔක තේරෙන්නේ නැහැ. හැබැයි වැඩිහිටි අපි ඊට වඩා බරපතල පාපයක් කරනවා. මේ දිව්‍ය සප්සාද වහන්සේ ලබලා මේ දිව්‍ය පූජාවට සහභාගී වෙලා ඔබ මගේ සහෝදරයා සහෝදරිය සමග තියෙන සම්බන්ධතාවය, මගේ සහෝදරයාගේ සහෝදරියගේ පාද හොදන්න තරම් බැහැපත්කමක්, නිහතමානීකමක් මා තුල නැත්නම් ඊටත් වඩා දිව්‍ය පූජාවට දිව්‍ය සප්සාද වහන්සේට එරෙහිව කරන තවත් අගෞරවයක් නැහැ. දිව්‍ය පූජාවේ අර්ථයම, දිව්‍ය සප්සාද වහන්සේගේ අර්ථයම සහෝදරයාගේ පාද සේදීමයි. සහෝදරයාගේ පාද සේදීමයි. ඒ නිසා පල්ලිය ඇතුලේ අපිට කරන ටිකෙන් සෑහීමකටපත් වෙන්න බෑ. පල්ලිය ඇතුලේ අපිට ඉතාමත් භක්තියෙන් යාඥා කරලා ගීතිකා කියලා සමහරකට මට හිතෙනවා ජේසු එදා පළමු දිව පූජාව තිබ්බටත් වඩා ලස්සනට අපිට පුළුවන් පල්ලිය ඇතුලේ
අපි දන්න සෙල්ලම් ඔක්කොම දාලා දේව පූජාව තියනවා. ජේසුස් ඇවිල්ලා දැක්කොත් සමහරක් විට අඩේ මම එදා මහාබාස් පින්න කරාට වඩා හොඳට කරනවානේ මේ කට්ටිය කියලා. ඒක හරි ලේසි. ඒක හරි පහසුයි. නමුත් පල්ලියෙන් එළියට ගිහිල්ලා මට බැරි නම් මාත් එක්ක අමනාප සහෝදරයාගේ මාත් එක්ක වෛරයෙන් පසුවන සහෝදරියගේ මම ඊර්ෂ්‍යා කරන මගේ සම්බන්ධතාවයේ පළුදු වෙලා තිබෙන මම අසාධාරණකම් කරන මම කුරිරුකම් කරන සමහරකට මගේම පවුලේ අය මෙන්න මේ අයගේ පාද සෝදන්න තරම් බහැපත් කමක් මා තුළ නැත්නම් මන්නම් කියන දේව පූජාට එන්න එපා කියලා. දේව සපදාංශය ලබන්න එපා කියලා. මොකද එක්තරා අවස්ථාවකදී ජේසුම කියන ඔබ පඳුරු රැගෙන ආවම ඔබට සිහි වෙනවා නම් ඔබේ සහෝදරයව සහෝදරිය ඔබත් සමග අමනාපයකින් ඉන්නවා කියලා පඳුර තියන්න. පඳුර මට එපා. පඳුර මට වටින්නේ නැහැ. යන්න ඒ ඔක්කොම නතර කරලා ගිහිල්ලා ඔබේ සහෝදරයා සහෝදරිය සමග එකමුතු වෙලා ඉන්න. මට ඔබේ පඳුරෙන් වැඩක් නැහැ. ඔබේ දිව පූජාවෙන් මට වැඩක් නැහැ. ඔබ දිව පූජා 100කට සහභාගී වුණත් මට වැඩක් නැහැ. ඔබේ සහෝදරයාගේ සහෝදරියගේ පාද සෝදන්න තරම් බහැපත්කමක් ඔබ තුල නැත්තම් ස්වාමීන් වහන්සේ එදා මේ ක්‍රියාව කළා. උන්වහන්සේ අන්තිමට කියනවා මා ඔබට කළ දේ කිමෙක්දයි ඔබ දන්නාය. ගුරු දේවිනි ස්වාමීගේ ඔබ මා අමතන්න හොය. හරි. ඔව් මම ඔබේ ගුරු දේවයාණන්. මම ඔබේ ස්වාමියාණන්. මම ඔබේ පාද සේදුවෙන්නම් ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මා ඔබට මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. ප්‍රේමාන්තනේ මේ පාද සේදීමේ ක්‍රියාව දැන් අපේ සංස්කෘතියේ එක එහෙම සිදු වෙන්නේ නැහැ. නමුත් මේ මැද පෙරදිග සංස්කෘතියේ සාමාන්‍යයෙන් මේ දේ සිදු වුණා. ඒ තමයි අපි දන්නවා මැද පෙරදිග කියන්නේ කාන්තාරය. දූවිල්ලයි අවුවයි හැමතිස්සෙම තියෙන්නේ. ඒ නිසා කෙනෙක් හෝ අමුත්තෙක් ගෙදරට ආවම ගෙදර ඉන්න වහල් තැනැත්තා වහලා හෝ සේවිකාව ඒ තැනැත්තාව ගේ ඇතුළට ගත්තේ කකුල් දෙකට වතුර ටිකක් වත් කරලා පිහිදලා හොදලා තමයි ගේ ඇතුළට ගත්තේ. ඒ අමුත්තව හෝ ඒ ගෙදර කාවහරි. මෙන්න මේක තමයි එදා පැවතුණු සාමාන්‍ය ක්‍රියාව. මෙන්න මේ ක්‍රියාව තමයි ස්වාමීන් වහන්සේ මේ ගන්නේ. අරගෙන උන්වහන්සේ ඒකට ලොකු අර්ථයක් දෙනවා. අර ගෙදර සේවිකාව වැඩකාරයා තමයි එදේ කළේ. ඒතර උන්වහන්සේ ඒ වහලෙක්ගේ වැඩකාරියෙක්ගේ තත්ත්වයට බහැපත් වෙනවා. කවුරු ඉස්සරහද? දෙයයන් වහන්සේ ඉස්සරහා නෙවෙයි. මේ බහැපත් වෙන්නේ පේදුරු, ජුවාම් මේ දීවරයෝ පිරිසක්. මේ දේව පුත්‍රයා බහැපත් වෙන්නේ. ඊටම දුර්වල මනුෂ්‍ය පිරිසක් ඉදිරියේ අර ඉස්සෙල්ලා කිව්වාගේ මහා බලයක් තියෙන සමිදානෝ නිහතමානීව බහැපත් වෙලා ඔවුන්ගේ පාද සෝදනවා. එතකොට ප්‍රේමාන්තේනි අර ගෙදර ඒ පාද සේදීම තුළ ඒ තනත්තාව තනත්තියව පිරිසිදු වුණා. ඒ වගේම මේ තනත්තාට තනත්තියට යම් සහනයක් ලැබුණා. මොකද කාන්තාරේ ඇවිදගෙන ඇවිල්ලා හරිම තෙහෙට්ටුයි පාදවලට හරි අමාරුයි දහඩිය මේ ඔක්කොටම යම් කිසි සිසිලසක් හම්බෙනවා. මේ කකුලට වතුර ටිකක් වැටුණාම. ඒතකොට ප්‍රේමාන්තේනි දිව සත්සදාංශේ ලැබෙන මම දිව පූජාවට සහභාගී වෙන මම බැඳී ඉන්නවා මගේ සහෝදරයාගේ සහෝදරියගේ ඒ සහනය ඒ සිසිලස දෙන්න පුළුවන් හැම පරිත්‍යාගයක්ම උදව්වක්ම ඔහු ඇය වෙනුවෙන් කරන්න. මේ අන්තිම රාත්‍රී භෝජනලාදී ලස්සන සිද්ධියක් වෙනවා. අපි දකිනවා ජුදාස් ඉස්කාරියොත් ජුදාස් වාඩි වෙනවා කෑමට. හැබැයි ජුදාස්ට කෑමට වාඩි වෙලා ඒ තිබ්බ කෑම ටික කන්න ඉඩ දෙන්නේ නැහැ ජුදාස්ගේ හෘද සාක්ෂිය. මොකද ජුදාස් දන්නවා මම තව මොහොතකින් ස්වාමීන් වහන්සේ පාවා දෙනවා. කොහොමද දෙයියනේ එකට වාඩි වෙලා කෑමක් කාලා අර මට මතක් වෙන ආප්ප කාපු සිද්ධිය. එකට වාඩි වෙලා කෑමක් කාලා ඒ රෑම පාවා දෙන්නේ නේද? හැබැයි ජුදාස් පාවා දෙන්න ජුදාස් හරිම නරුම වරදක් කරන්නේ. නමුත් මම හිතනවා ජුදාස් අවංක වෙනවා.
අපිට වඩා අවංකයි. ජුදස් නැගිටලා යනවා. ජුදස්ට තවදුරටත් එතන ඉන්න බෑ. ජුදස්ගේ අතුලාන්තය දෝංකාර දෙනවා. අතුලාන්තය හෘද සාක්ෂිය. ජුදස් මොර ගසලා ජුදස් එතනින් නැගිටලා යනවා. මෙන්න මේ අවංකකම අපි තුල තියෙනවාද? අපි දේව සත්සදාංශේ ලබද්දී අපි දේව පූජාවට සහභාගී වෙද්දී කොච්චර අමනාපකම්, ඊර්ෂ්‍යාකම්, කුහකකම්, අනිත්‍යව හෙලා දැකීම, අනිත්‍යව පහත් කිරීම මේ සියල්ලත් එක්ක අපි ඔහේ ඇවිල්ලා ලබන්නේ නැද්ද? කොච්චර ඒක අගෞරවයක්ද, අවනම්බුවක්ද දේව සත්සද වහන්සේට දේව පූජාවට අපි කරන. ජුදස් තිබිච්ච අවංකකම අපි තුල තියනවාද? මට සත්සදාංශේ මේ දිවෙන් ලබන්න බෑ. ඒ සහෝදරයා සහෝදරිත් එක්ක ඒ තියෙන සම්බන්ධය පළුදු වෙලා නම් මට බෑ. ඉන්දියාවේ හොඳ සිද්ධියක් වුණා ස්වාමි කෙනෙක්ට. මේකත් ඇත්ත සිද්ධියක්. ඉන්දියාවේ එක්තරා මීසමක පියතුමා ඒ මීසමේ තරුණ සමිතියක් තිබුණා. දැන් මේ තරුණ සමිතියත් එක්ක වැඩ කර කර ඉඳලා මොනවා හරි එකක් අවස්ථාවේදී යම් ප්‍රශ්නයක් ඇති වුණා. ගැටුමක් ඇති වුණා පියතුමයි තරුණ සමිතිය අතර. දැන් දෙපාර්ශ්වය දැන් චර හොඳ නැහැ. හිතමනාපකම් ඇතුයි ඉන්නේ. ඔහොම ඉද්දී ඔන්න තරුණ සමිතියට අවස්ථාවක් ආවා ඉරිදා පූජාවක් සංවිධානය කරන්න. ඉතින් මේ තරුණ සමිතියයි ගියා දැන් පියතුමාව වේලස්සනින් හම්බෙලා මේ පූජාවට ලෑස්ති වෙන්න දැන් හැඳින්වීම විශ්වාසකය යදුම් මේවා ගැන අහලා ලෑස්ති වෙන්න ගියා ස්වාමීව හම්බෙන්න. ස්වාමී ලඟුන් ගෙදර දොර ඇරියාම දැක්කම මේ තරුණ සමිතියට දඩහන් ගාලා දොර වැහුවා. ස්වාමී ඇතුළට ගියා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ බෙල් එක ගහනවා, කතා කරනවා. ස්වාමී නෙවෙයි දොර අරින්නේ. ඉතින් අනේ මේ තරුණ කොල්ලෝ ගෙල්ලෝ ටිකක් වෙලා සැහැණ උත්සාහ කළා. බෑ හම්බෙන්න ලැබුණේ නැහැ. දැන් පහුවෙන්ද පූජාව එදිලා පූජාව දැන් තරුණ සමිතිය අය තමයි දැන් එක්කෙනෙක් තමයි වෙලා හැඳින්වීම දෙන්නේ. දැන් මේ කොළුවා ආව අල්තාරෙට හැඳින්වීම දෙන්න. ඔහු පටන් ගත්ත හැඳින්වීම පියතුමනි ඔබතුමාට අද මේ දිව පූජා පවත්වන්නට කිසිදු අයිතියක් නැහැ කියලා. හැඳින්වීම පටන් ගත්තා. අපි ඊයේ ආවා ඇත්තටම අපි ආවේ ඔබතුමාගෙන් ඉස්සෙල්ලා සමාව ඉල්ලන්න. පූජාවට සූදානම් වෙන අංක 2 පළමුවෙන් අපි ආවේ ඔබතුමාගෙන් සමාව ඉල්ලන්න. නමුත් ඔබතුමා නෙවෙයි අපිට ඒ සදා අවස්ථාව දුන්නේ. එහෙම කළොත් ඔබතුමා කොහොමද මේ දිව පූජාව පවත්වන්නේ? පියතුමාට කර කියා ගන්න දෙයක් නැතු කියා පියතුමා අසරණ වුණා. පියතුමා මුළු මීසම්මේ ජනතාව ඉදිරියේ ඒ මොහොතේ සමාවිල්ලුවා. සමාවිල්ලලා අර තරුණ ඒ අයව ගෙන්නලා අල්තාරයට ඒ අයව සිප වැළඳගෙන ඊට පස්සේ තමයි පියතුමා පූජාව පටන් ගත්තේ. මම මෙහෙම කිව්වට එහෙම කරන්න එපා තරුණ සමිතිය අය. මේ ඉන්දියාවේ වෙච්ච ඇත්ත සිද්ධියක්. ඒතර ප්‍රේමහන්තේනි මෙන්න මේ බරපතලකම අපිට දැනෙන්න ඕන. මේ දිව්‍ය පූජාව දිව්‍ය සත්සදාංශය කියන්නේ අපගේ ක්‍රිස්තියානිකම ටෙස්ට් කරන අවස්ථාවක්. ඒක නිකන් ඔහේ සෑල්ලුවට ගන්න එපා. ඒක අපි කරන ලොකුම අපහාසයක්. එහෙම වුණොත් දිව්‍ය සත්සදාවේ වැඩ සිටින ජේසුට අපි කරන ලොකුම අපහාසයක්. අර පුංචි එකා දුවන එක, පුංචි එකා කතා කරන එක, දන ගහන්න නැති එක ඒවා අපිට ලොකුවට පේනවානේ. සමහරක් වෙලාවට මේවා අපිට පේන්නේ නැහැ. පල්ලියෙන් එළිය අපේ ජීවිතේ පේන්නේ නැහැ. ඒ නිසා ප්‍රේමාන්තේනි අර පාප්පහංශ දුන්නු ආශිර්වාදය, අර සිස්ට දුන්නු ආදර්ශය, පාප්පහංශ දුන්නු ආදර්ශය, සිස්ට දුන්නු ආදර්ශය ඔවුන් දිව්‍ය සත්සදාංශය ලැබලා ඔවුන් දිව්‍ය පූජාව පවත්වලා සහභාගී වෙලා ඒක පල්ලියෙන් එළියේ ක්‍රියාත්මක කරනවා. මුළු ලෝකෙටම සාක්ෂියක්. මෙන්න මේ සාක්ෂිය අපි පල්ලියෙන් එළියට ගෙනියන්නට ඕන. මේ ක්‍රියාව අපි පල්ලියෙන් එළියට ගෙනියන්න ඕන. අන්න එතකොට තමයි මේ දිව්‍ය සත්සද වහන්සේ දිව්‍ය පූජාව අපිට මහා අර්ථයක් ගෙන දෙන ප්‍රසාද නිධානයක් බවට පත් වෙන්නේ. නැත්නම් ඒක අපිට ඊටමත් අපි නිකන් අර කරන්නම් වාලේ කරන ඔහේ කරගෙන යන නිකන් වත් පිළිවෙතක් බවට පත් වෙනවා. අන්තිම රාත්‍රී භෝජනලාදී ඒකයි ස්වාමීන් වහන්සේ කිව්වේ
මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්. ජේසු ප්‍රේම කළේ කොහොමද? අන්න එහෙම ප්‍රේම කරන්නයි අපි බැඳිලා ඉන්නේ. අර පරණ ගිවිසුමේ ප්‍රේමයේ පනත ජේසු වෙනස් කරනවා. පරණ ගිවිසුමේ තිබුණේ තටමෙන්තගේ අල්ලස්සසියාට. නමුත් ජේසු කියනවා මම ප්‍රේම කළේ කොහොමද ඔබට? කුරුසේ අනගහලා ජීවිතේ පූජා කළා, සතුරට සමාව දීලා අන්න ඒ විදියට ඔබ කරන්න. අන්න ඒ සඳහා තමයි අපි දිවසක්සවහන්සේ ලබන්නේ. අපිට ඒක ශක්තියක්, අපිට ඒක පෝෂණයක්, අපිට තනියෙන් අමාරුයි. ඒක හින්දායි අපි දිව පූජාට සහභාගී වෙලා ඒ ආධ්‍යාත්මික හයිය ශක්තිය පෝෂණය ලබාගෙන පල්ලියෙන් එළියට ගිහිල්ලා අපේ ගෙදර අසල්වැසියන් සමග මේ සමාජයේ උන්වහන්සේට සාක්ෂි දරමින් ඒ බහැපත්කම, ඒ නිහතමානිකම, ඒ ප්‍රේමය මේ සමාජයේ පුරා වපුරන්නේ. පිතාගේ පුත්‍රයාගේ ස්පීත සාන්තුගේ නාමයෙන් ආමෙන්. ජේසුස් අපි මොහොතක් නිහඬ වෙමු. ඔබගේ හදවතට කතා කළ දේව මහත්මයාණන්ට විවෘත වන්න. උන්වහන්සේ ඔබට මේ මොහොතේ පවසන දෙයට, පෞද්ගලිකව ඔබට කියන දෙයට මොහොතක් නිහඬව විවෘතව උන්වහන්සේට සවන් දෙන්න. හොඳයි, අපි දැන් පාද සේදීමේ පිළිවෙත සිහිපත් කරමින් ඒ අවස්ථාවට දැන් සහභාගී වෙමු.
අපි දැන් සියලු දෙනාම නැගිට සිට විශ්වාසිකයින්ගේ යාඥාවන් වලට සහභාගී වෙමු. ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ දේව රාජ්‍ය ලොව පුරා පතල කිරීමට වෙහෙසෙන අප සුදුතුම් පියාණන් ඇතුළු සියලු සභා නායකයන්ද පූජක පැවති සෑම දෙනාද ආශිර්වාද කර ඔවුන් සැමට තම දූත සේවය තුලින් ක්‍රිස්තුස් වහන්සේව ලොවට හඳුන්වා දෙන්නට අවසි ශක්තිය හා නිරෝගී සුවය දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ස්වර්ගීය පියාණනි සැබෑ නායකත්වය යනු ජනතාව වෙනුවෙන් කැපවීම බව වටහාගෙන ජනතා අයිතිවාසිකම් නිසි ලෙස ඉටු කිරීමටද නිහතමානීව බැහැපත්ව හා අවංකව තම කාර්ය කිරීමටද අප රටපාලක සැමට අවසි ප්‍රඥාව ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි අන් අය තේරුම් ගැනීමටද ඒ අයට ආදරය කරුණාව දැක්වීමටද ඉවසිලිවන්තව කටයුතු කිරීමට හා අපට විරුද්ධකම් පාන්නන් උදෙසා සමාව දීමටද අප සැම මෙහෙයුව මැනව. ඒ තුල දේව කැමැත්ත සොයමින් ඔබ වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙකු වීමට අවසි වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ප්‍රේමනීය පියාණනි නොයෙකුත් ප්‍රශ්න අභියෝග හා දුක් කම්කටොළු මැද තම ජීවිතය ගොඩනගා ගැනීමට වෙහෙසෙන සෑම දෙනා වෙනුවෙන් අපි යාඥා කරමු. ඔබ වහන්සේ කිසිවිටකත් දරාගත නොහැකි කුරුසයක් ඔවුන්ට ලබා නොදෙන බව අවබෝධ කර ගැනීමටද ඔබ වහන්සේගේ වරප්‍රසාද තුලින් ඔවුන්ට අවශ්‍ය මානසික හා අධ්‍යාත්මික සුවය දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා
කර යාඥා කරමු. මේ ලෝකයේ අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් තුමාණන් උදෙසාම අපට ලැබේවා. ආමේන්. සහෝදර සහෝදරීනි අපගේ මේ යාගය සිළු බැලති දේ පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස අපි දැන් යාඥා කරමු. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයට ගතන සදාද අපට තමන් වහන්සේගේ මුනිසු දෝසාවට ප්‍රයෝජනයක් වන සදාද ඔබගේ ආසවලින් ස්වාමීන් වහන්සේගේ යාගය පිළිගන්නාසේක්වා. ආදර දෙව් පියාණනි මෙම මිදිරස් සාපූප ඔබ වහන්සේගේ පුතුණුවන්ගේ දාන්තිම රාත්‍රී භෝජනයේදී වලදා වදාළ පූපහා මිදිරස් බවට දිව සප්සාදිය භෝජනයේ බවට පත් කරන්නට කරුණා කළ මැනව එම භෝජනයෙන් දුබල අපව පෝෂණය කර ඔබ වහන්සේගේ ආදරය එකිනෙක කෙනාට පෙන්වීමට අපට පිහිටුව මැනව මෙකීදී අප ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් තුමාණන් උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය උදේතුද ක්‍රියාවකි. ස්වාමිනී පරිශුද්ධ පියාණනී සිළු බැලති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සමකල්ලිද සමතැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය සත්‍ය උද සදාතන උද පූජකයන්ම වූ වහන්සේ සදාහටම පවතින යාගයේ පිළිවෙත ස්ථාපනය කරමින් ගැලවීම දායක බිලි පණුරක් වශයෙන් තමන් වහන්සේම පළමුවෙන් වහන්සේට ඔප්පු කළසේක. තවද උන්වහන්සේ සීවීම පිණිසම යාගය ඔප්පු කිරීමට අපට නියම කළසේක. එසේ මේ ශුද්ධ වූ මංගල භෝජනයේදී ජීවනදායක පූපය අනුභව කරමින් ඔවුන් වහන්සේ නැවත වඩිනතුරු ඔවුන් වහන්සේගේ මරණය අපි සිහි කරන්නෙමු. ඒ ඉන්සුර දූත අග්‍ර දූතාදිසුර සේනාව සමූහයේ නිරන්තර සාදු නාදර අපගේ ගීත රාවි දෙක් කරමින් ඔබ වහන්සේගේ මහත්ම භාවය අපි මෙසේ වර්ණනා කරමු. ශ්‍රී ශුද්ධ ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ ශ්‍රී ශුද්ධ ආසත් පරිවර්ත පුනේ මහිමේ පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී වහන්සේ සැබවින්ම ශ්‍රී ශුද්ධය සීල සුවිශුද්ධතාවේ
උල්පත වහන්සේමය. එයින් වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයදෙමු. අපේ සේයදුනියේ මේ පඬුර අප උදෙස අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා සෝකේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සෑම මේන්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. සර්වදයාපර වූ ජේසුනි පාපියු අපට දයා විනවාසුනේ දයා විනවාසුනේ ස්වාමී දයා විනවාසුනේ. රාත්‍රී භෝජනයේ වැළඳු පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සූකේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සෑම මේන්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුණු ලබන්නේය. මා සීකිරීම පිණිස මෙය සිදු කරන්න. සර්වදයාපර වූ ජේසුනි පාපියු අපට දයා විනවාසුනේ දයා විනවාසුනේ ස්වාමී දයා විනවාසුනේ. අප විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ස්වාමිනේ ඔබ වහන්සේ බුදුසේක ස්වාමිනේ ඔබ වහන්සේ උපාලුසේක ස්වාමිනේ ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණනි ඔවුන් වහන්සේගේ මරණය දුත්තානේද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලීමදායක කුසලානද අපේ වහන්සේට පුද කරමු. ඔබ හැමේ සිටමින් වහන්සේට සේවය කරන්න අප සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපේ වහන්සේට තුති පුදමු. කිසිස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සෑම දෙන ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආනත වායද සිටිමු. ස්වාමිනී වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පුදු පියානන්ද මල්කම් රංජිත් නැමැති අප අගරාදුගුරුතුමන්ද අනිකුත් රාදුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද ගිහි පැවිදි ජනතාවද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. නැසී ගියසී කරන අද දවසේ අපි සිහිපත් කරමු. අද දවසේ මන්නාරමේ විශ්‍රාමික රදුගුරු රායප්ප ජෝසප් හිමිපාණන් ස්වර්ගස්ථ වුණා. එතුමා වෙනුවෙනුත් අපගේම ඥාතීත්ව මිත්‍රාදීන් සිහිපත් කර අපි යාඥා කරමු. උත්තානයේ බලාපොරොත්තු ඇති මියගේ අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානු කම්පාව කෙරේ විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ සීවත මඩලේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව අප සියල්ලන්ට දයානු කම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතා ආනන කන්න මරියාවන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සම කාලයෙන්ම වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිව්‍යගේ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසම් කළ මැනව තද උන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සිළු බැලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක් වැඩ වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්.
සිටිමු. ස්වාමීන් වහන්සේ අපට උගන්වා වදාළ පරිදි අප ආදර දෙවි මහත්මයාණන් නමතා අපි මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොව වේවා. අපගේ දිවා භෝජනය අපට දානය කරමැනව. අපේ වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කරමැනව. පාප අවස්ථාවට අසුවීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී ශ්‍රී යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයදෙමු. ඒට වහන්සේගේ කරුණාබර පීඨ ලැබ නිරතුරුම පවින් මෙදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවා නමන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයක් රාජ්‍යද බලයද මහිමයද සරණ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සූක්‍ය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේ කැමැත්ත පරිදි අපට සාමයේද සමගීද දානය කරන්නට කරුණා කළ මැනව. වහන්සේ සදාටම වැඩවසන සේක, රජකම් කරන සේක. ආමේන්. ස්වාමින් වහන්සේගේම සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට සාමය පතමු. ලොවේ පව් හරන දේවාශිපාලකයන්නි අපට කරුණා කරමැනව. ලොවේ පව් හරන දේවාශිපාලකයන්නි අපට කරුණා කරමැනව. ලොවේ පව් හරන දේවාශිපාලකයන්නි අපට සාමය දෙන මැනව. මෙන්න දේවාච බාලකයානෝ, මෙන්න ලොවේ පව් හරන තැනන් වහන්සේ අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ස්ථාපිත කළ ප්‍රේමේ මහා නිදානය දිවසප්සාද වහන්සේ උන්වහන්සේව ඇදහිල්ලෙන් යුතුව වළඳමින් උන්වහන්සේගේ ප්‍රේමය තුල අපි ජීවත් වන්නට උත්සාහ කරන්න ඕන. අපි වාග්යවන්තයෝය. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ විශ්වාසයට මම සුසුසෙක් වෙමි. ඒ වචනය පමණක් වදාළ මැනව ඒට මාගේ ආත්මය සුවන්නේය.
කිරීම කීපයක් තියෙනවා ඔබට. ප්‍රථමයෙන් පේතුමන් මතක් කරන්න කිව්වා හෙට මහා සිකුරාදා දින ඔබට පුළුවන් පෞල් වශයෙන් පාද නමස්කාරය කරන්න දේවස්ථානයේ වේලාවක් යොදාගෙන කණ්ඩායම් වශයෙන් හරි පාද නමස්කාරය කරන්න. ඒ වගේම සුපුරුදු ලෙස මතක් කරනවා සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න මුවාවරණ පිරිසිදු කරගෙන පැමිණෙන්නේ. ඒ වගේම දේවස්ථානයේ මැදින් ඔබ සප්සාද වහන්සේ ලබන්න එනකොට දේවස්ථානයේ මැදින් ඇවිල්ලා මැදින්ම යන්න එපා. දුරස්භාවය සෑම විටම පවත්වා ගන්න. ඒ වගේම ඔබට මතක් කර සිටිනවා ආරක්ෂක හේතුන් මත දේවස්ථානයේ ඉදිරියටත් මෙහෙයන් සඳහා පැමිණෙන විට බෑග් ආදිය රැගෙන එන්නට එපා. ඒ වගේම ගියේ ඉරිදා සහ හෙට දින කලින් සඳහන් කළ ආකාරයට ඒ ශ්‍රවදානය පැවැත්වෙනවා. 1-5 නුවාණයන් මිලදීගත් ඉඩම 2-6 නුවාණයන් දේවස්ථානයේ ඉදිරිපස මාර්ගය හා රතගාල 3-4 දේවස්ථානය 7 නුවාණය ලූර්දු ගහව අසල සිට සනස දක්වා ප්‍රදේශය 8 නුවාණය ශාන්ත අන්තෝනි ශාලාව සහ මීසන් ගෘහය අවට මහබ්‍රාස් ඒ වගේම මෙම දිව්‍ය පූජාවෙන් පස්සේ ඔයගලන්ට මතක් කළ ආකාරයට පැයවල් පැවැත්වෙනවා. රාත්‍රී 8:30 සිට 9 දක්වා දහම් පාසල් දරුවන්, රාත්‍රී 9 සිට 9:30 දක්වා නුවණංක 1 සහ 2, 9:30 සිට රාත්‍රී 10 දක්වා නුවණංක 3 සහ 4, රාත්‍රී 10 සිට 10:30 දක්වා නුවණංක 5 සහ 6, 10:30 සිට 11 දක්වා නුවණංක 7 8. ඒ වගේම පොදු පැය පැවැත්වෙනවා 11 සිට රාත්‍රී 12 දක්වා තරුණ සමිතිය මගින් සංවිධානය කරනු ලබනවා. ඒ වගේම මහා සිකුරාදා දින සුපුරුදු ලෙස මෙහෙයන් දෙකක් පැවැත්වෙනවා සවස් 3ට සහ සවස් 5ට. සවස් 3ට මෙහෙය සඳහා පැමිණිය හැක්කේ නුවණංක 5 6 7 8 නුවණන්හි බැතිමතුන් සඳහා. ඒ වගේම ඒ නුවණ පූජාවට සහභාගී වෙන අයට මතක් කරනවා ඔබට කුරුස සිපාචාරය කරන්න පුළුවන් වන්නේ සවස් 5ට පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් මෙහෙයින් පසුව බව මතක් කර සිටිනවා. සවස් 5ට පැවැත්වෙන මෙහෙය 1 2 3 4 බැතිමතුන් නුවණන්හි බැතිමතුන් සඳහා පැවැත්වෙනු ලබනවා. ඒ වගේම එම මෙහෙයින් පස්සේ ඔබට පුළුවන් සියල්ලන් ඔබගේ පවුලේ අය සමග කුරුස සිපාචාරය කරන්න සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව. ශ්‍රී කුරුසයට වැඳ නමස්කාර කිරීමේ වැඩපිළිවෙල සංවිධානය කරනු ලබන්නේ පාසල් කමිටුව මගින්. ආලෙලුයා සෙන්සුරාදා දින රාත්‍රී 7ට නුවණංක 5 6 7 8 නුවණයන් සඳහා දිව්‍ය පූජාව පැවැත්වෙනවා. රාත්‍රී 9:30ට නුවණංක 1 2 3 4 නුවණයන්හි බැතිමතුන් සඳහා මෙය පැවැත්වෙනවා. ඒ සෑම දිව්‍ය පූජාවකදීම මේකදීම ඒ අදාළ නුවණයන්හි නුවණ නායකයන් සමග ආරක්ෂක කමිටුව ආරක්ෂක කටයුතු වල සංවිධානය කටයුතු කරනු ලබනවා. පාස්කු දින පෙරරු 7:30ට දිව්‍ය පූජාව පැවැත්වෙනවා. එම දිව්‍ය පූජාව සංවිධානය කරනු ලබන්නේ මරිය හමුදාව හා දිව්‍ය හෘදය සමිතිය මගින්. ඒ වගේම ඔබට ආශිර්වාද කරපු ලබන ජලය ලබාගත හැකි වන්නේ පාස්කු දින දිව්‍ය පූජාවෙන් පසු බව මතක් කර සිටිනවා. ස්තුතියි. අවසාන යාඥා සඳහා අපි නැගිට සිටිමු. සර්ව පරාක්‍රම දෙවි ස්වාමිනී, ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ බොදුනට සහභාගී වූ අපට අද දින ඔවුන් වහන්සේ නව ජීවනයක් දානය කළ සේම
ස්වර්ගයේ සදාතන මංගල භෝජනයේද සහභාගී වීමට කරුණාවෙන් අපට මඟ සැලසුව මැනව. මෙකේදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. දැන් අපි දිව්‍ය සප්සාද වහන්සේ මේ විශේෂ මණ්ඩපය වෙතට වැඩම කරනවා. අද රාත්‍රිය අපි සිහිපත් කරන්නේ ජේසුගේ මල්යුනේ යාඥාව. ඒ නිසා ඒකේ සිළු දෙනාම ඒ යාඥාවට අද රාත්‍රියේ සම්බන්ධ වෙන ලෙස ඉල්ලා සිටිනවා. සිළු දෙනාම කරුණාකර දනගසන්න.